නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් හැමදිනම ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. පින්තුනේ බුද්ධෝත්පාද කාලයක් ඊටාම දුර්ලභ බව අපි ඔබට නිතරම සිහිපත් කරනවා. මේ ලබාගත් මනුස්ස ජීවිතය ඊටාම වටින එකක්. ඉතින් මේක අතහැරෙනවා කියලා කියන්නේ අපි කරගනු ලබන මහ විශාලම අපරාධයක්. ඉතින් මේ කාල පරිච්ඡේදය දිහා බලනකොට අපට පේනවා ජීවිතේ මොනතරම් අස්තිරද කියලා. මේ හොඳට ඉන්න අය මරණයටපත් වෙන විදිහ දිහා බැලුවාම ජීවිතය කියන එක ඕනෑම මොහොතක නැති වී යන්නට පුළුවන් කමක් තියනවා කියන එක ඔබට පේනෙන්නට ඕනේ. ඉතින් එහෙම අස්තිර ජීවිතයක් තුළ අපි ස්ථිරයි කියලා හිතාගත්ත ගොඩනගාගත්ත කිසිම දෙයකට ඉඩකඩක් ඇත්තේ නැහැ. අපි දන්නවා ධනවතුන් බලවතුන් රෝග පීඩා ආදී ව්‍යසනයන් හැම මොනතරම් අසරණ වෙනවද කියලා. ළඟින් ඉඳලා කතා කරන්නවත් කෙනෙක් නැති තරමට අසරණ වෙනවා. ඉතින් පින්නතුනේ ඒ ධනය බලය අපි ජීවිතේ සාර්ථකයි කියලා හිතන දේවල් මේ කිසිම දෙයකට එහෙනම් අපිට පුළුවන් කමක් නැත්තේ නෑ. අපිට යහපත් විදිහට යමක් ගොඩනගලා දෙන්නට යහපත් විදිහට දෙයක් සිද්ධ කරන්නට. එහෙනම් අපිට දකින්නට තියෙන්නෙම ලෝකේ තියෙන මේ අස්තිර ස්වභාවය, ලෝකේ තියෙන මේ අසාරවත් ස්වභාවය. එතකොට මේ ලෝකේ තියෙන අස්තිර, ලෝකේ අසාරවත් ස්වභාවය කවදාවත් යහපත පිණිස පවතිනක් නෙමෙයි අපිට සංසාර ගමනටත්. ඒ නිසා අපි ගොඩනගාගත්ත කිසිම දෙයකින් නෙමෙයි අපිට යහපතක් සිද්ධ වෙන්නේ. අපිට යහපතක් සිද්ධ වෙන්නේ අපේ හිත සකස් කරගත්තොත්. ඒ හිත හදාගන්නේ කොහොමද? ඒක තමයි අපි දීර්ඝ ලෙස මේ සාකච්ඡාවට භාජනය කරන්නේ. අපේ මනස ධර්මානුකූලව අපි පිහිටුවා ගන්නේ කොහොමද? අපේ මනස අපි සකස් කරගන්නේ කොහොමද කියන කාරණාව මෙතනදී ඊටාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. මොකද හිත සකස් කරගත්තොත් තමයි මොන දේ හැදුවටත් වැඩිය යහපත ගෙනවින් දෙන්නේ. එනිසා අපි අපේ හිත හදා ගන්නට ඕනේ. හිත හදා ගැනීම පිළිබඳව අපි කතා කරනකොට අපේ හිත විවිධ ආකාරයන්ගෙන් හදන්නට උත්සාහවත් වෙනවා. ලෝකයේ තුලත් අපි හිතේ සැනසීම හොයනවා. හැබැයි ඒ කාම ආදී දේවල් තුලින්. ඒ නිස්සාරත්වයේ පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක් සමහර විටක ඒ දේවල් අතහැරලා කොහොමද සාරවත් බවක් හොයාගන්නේ, නිවීමක් හොයාගන්නේ කියලා උත්සාහවත් වෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ අපි බෞද්ධයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් විදිහට අපිට වැදගත් වෙන්නේ, අපිට අවශ්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ කොහොමද මේ දුක නැති කරන ප්‍රතිපදාවක්? නැතිනම් දුක නැති කරන තැනකට යන්නට. අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ හිත හදාගන්න ක්‍රමය කියලා අපිට පෙන්වන්නේ කොහොමද කියන එක. මොකද ඒක මනාකොට පරිපූර්ණ කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක්. ඒක ලෝකයේ තුල අකුසලයන්ගෙන් මිදී කුසල ධර්මයන් දියුණු කරමින් සියලු කුසලාදී හේතු ධර්මයන්ගෙන් මිදෙන තැනකටපත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට මනවින් දේශනා කළ මාර්ගයක්. එනිසා මේ මාර්ගය පිළිබඳව අපි විමසා බලනකොට අපිට බුද්ධ දේශනාව තුළ හොඳින්ම දැක ගන්නට පුළුවන් විවිධ පර්යායන් ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තිබෙන ආකාරයන්. ඉතින් ඒ නිසා ධර්ම ශ්‍රවණය තුළින් අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අපිට ඒ විදිහට විවිධ පර්යායන් ඔස්සේ ශ්‍රවණය කරන්නට ලැබීම. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන එන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන එහි දැක්වෙන ඒ ඥානයන් පිළිබඳව තසත්තයි ඥානයන්ගේ ඒ ඥානයන් පිළිබඳවයි අපි කතා කරන්නේ. අපි අවසාන වශයෙන් කතා කළේ
චර්යා නානත්ත් ඥානය පිළිබඳව. චර්යා නානත්ත් ඥානය පිළිබඳව කතා කරලා අපි මූලික වශයෙන් හඳුනා ගන්නට යෙදුණා විඥාන චර්යා කියන්නේ කොමක්ද කියන එක පිළිබඳව. අඥාන චර්යා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සහ ඥාන චර්යාව කියන්නේ කොමක්ද කියන එක පිළිබඳව. ඊට පස්සේ මේ ඥාන චර්යාව ඇතුළත තිබෙන විවිධ කාරණාවන්ගෙන් අපි විමසා බලන්නට යෙදුණා කොහොමද මේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතිනම් කොහොමද ප්‍රතිපදාව සම්පූර්ණ වීම සඳහා මාර්ගෝත්පාදනය සඳහා අප විසින් මානසිකාරයේ පැවැත්විය යුතු විදිහින් හැටියට මෙහි විග්‍රහ වී තිබෙන දේවල් කොහොමද කියන එක පිළිබඳව තමයි අපි මෙතනදී විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුනේ. එතකොට අපි පසුගිය සතිය තුල විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කළේ ඒ අනුපස්සනාවන් පිළිබඳව අපි අරගෙන බැලුවොත් අපි දන්නවා අනිමිත්තානුපස්සනාව කියලා. ඒක අපි කිව්වා නිමිති අනුව හැසිරෙන්නේ නැතිකම පිළිබඳව. එතකොට ලෝකයේ පුරාවටම අපිට සාමාන්‍යයෙන් තිබෙන දේ තමයි නිමිති වශයෙන් ලෝකයේ පිළිබඳව අපි ග්‍රහණය කරගන්නකම. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආදී මේ දේවල් වල සලකුණු සටහන් තැබීම විදිහට නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කර ගැනීම කරනවා. එතකොට මෙන්න මේ නිමිති ග්‍රහණය කරන නිමිති තබන ලක්ෂණය අයින් වෙනවා යම් කිසි විදිහකින් අනිත්‍ය අනුව මානසිකාරයේ පැවැත්වීමෙන්. ඒ කියන්නේ අනිත්‍ය අනුව අපි කියව අනුපස්සනාවක් කියලා කියන්නේ නැවත නැවත ඒ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම කියලා. ඒත් යම් ධර්මයක් පිළිබඳව අපි නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම සිද්ධ කරනවා නම් අන්න එතන තියෙනවා අනිමිත්තානුපස්සනාව. එතකොට නැතිනම් අපි නිමිති හිතින් නැති විදිහට මානසිකාරයේ පවත්තන එක. එතකොට අනිමිත්තානුපස්සනාව තුලින් නැතිනම් අනිත්‍ය අනුව මෙනෙහි කිරීමෙන් අනිමිත්තානුපස්සනාව තමයි දියුණු වෙන්නේ. අනිමිත්තානුපස්සනාව තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය උපදවන්නට පුළුවන්කම තිබෙනවා කියන එක අපි එතනදී හඳුනාගත්තා. අනිමිත්ත චේතෝ විමුක්තිය කියන්නේ සංස්කාරාදී මේ සියලු ධර්මයන්ගේ නිමිති වශයෙන් දෙයක් නොතබා සංස්කාරයන්ගෙන් මිදීම. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සතේ අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඒකට සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අනිත්‍යතාවය පිළිබඳව යදා පඤ්ඤාය පස්සතේ නුවණින් දකිනවා නම් යම් කලෙක අත නිබ්බින්දති දුක්ඛේ ඉක්බිති ඒකාන්තයෙන් මේ දුකෙන් අත මිදෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය මේක තමයි නිවනට තියෙන මාර්ගයේ බවට පත්වන්නේ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ අනිමිත්තය තුල එහෙම නැතිනම් අනිත්‍යානුපස්සනාව තුල උපදව ගනු ලබන අනිමිත්ත චේතෝ විමුක්තිය තුළින් අපි නිර්වාණය සඳහා ප්‍රවේශය ලබන්නේ කොහොමද කියන එක. ඒ නිසා තමයි අනිත්‍ය කියන එකට විමුක්ති මුඛයක් හැටියට දේශනා කරන්නේ. ඒ කියන්නේ විමුක්ති ద్వාරයක්. මේ විමුක්තියට ප්‍රවේශ වීම සඳහා පවත්නා ద్వාරයක්, දොරටුවක් තමයි මේ අනිත්‍ය දැකීම කියලා කියන්නේ. ඒ නිසා අනිත්‍යානුපස්සනාව ඊටාම වැදගත් වෙනවා. ඒ තුළ අපි ලබන අනිමිත්තානුපස්සනාව සහ අනිමිත්ත චේතෝ විමුක්තිය මේ මාර්ගය උපදවා ගැනීම සඳහා ඊටාම අවශ්‍ය වන දෙයක්. ඉතින් ඒ පිළිබඳව අපි දීර්ඝ ලෙස විස්තරාත්මකව සාකච්ඡා කළා පසුගිය දේශනාව තුළින්. අපනිහිතානුපස්සනත් 6 ආවජන කිරියාභ්‍යාකතා අපනිහිත භාවය අනුපස්සනා කිරීම සඳහා ආවර්ජනා කරන බවක් තිබෙනවා නම් අන්න ඒකටත් ඒ ආවර්ජනා බව ක්‍රියා මාත්‍රයක් ක්‍රියාසිතක්. ඊට පස්සේ අපනිහිතානුපස්සනා ඥානචර්යා කියලා කියන අපනිහිතානුපස්සනාව ඥානචර්යාවයි. එතකොට යම් තැනක අපනිහිතානුපස්සනාවක් තියෙනවා. අපනිහිත කියලා කියන්නේ පනිහිත කියලා කියන්නේ දැන් ලෝකයේ තුල ප්‍රනිධි තියෙනවා. ප්‍රනිධි කියනකොට අපිට ඇති කරගත්ත කාමාදී දේවල් පිළිබඳව අපේ තියෙන බලාපොරොත්තු අපේ තියෙන සංකල්පනා ප්‍රනිධි කියලා අපි හඳුනාගන්නවා. එතකොට ඒ ප්‍රනිධි වශයෙන් හැසිරෙන්නේ නැතිකම නැතිනම් ප්‍රාර්ථනා සංඛ්‍යාත වශයෙන් මේ ධර්මයන්ගේ හැසිරෙන්නේ නැතිකම තමයි අපනිහිත භාවය. අපනිහිත භාවය කෙනෙකුට නිකම්ම එළඹ සිටින දෙයක් නෙමෙයි. අපනිහිත භාවය එළඹ සිටින්නේ දුක්ඛානුපස්සනාව තුළ. දුක්ඛානුපස්සනාව. ඒ කියන්නේ දුක පිළිබඳව නැවත නැවත පවත්වන මානසිකාරය තුළින් තමයි ඒහා සමගම උපදින්නේ අපනිහිත භාවය. ඒ කියන්නේ මේ ධර්මයන්ගේ ප්‍රනිධි වශයෙන් ආස්වාදාදී වශයෙන් අපි නොගෙන
ඒ ධර්මයන්ගේ ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් නොතබා ඒ ධර්මයන්ගෙන් සිදුවන මිදීම තමයි අපනිහිත භාවයේ තුලින් සිද්ධ වෙන්නේ. එතකොට මේ අපනිහිත භාවයේ දකින්නට නම් අපි දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි මානසිකාර්යය පැවැත්විය යුතුයි. ඒකයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා අපි හඳුනා ගන්නවා. එතකොට සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව දකිනවා නම් ඒ දුක්ඛ ලක්ෂණය පිළිබඳව අවබෝධ කිරීම තුළින් මේ දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. දුකෙන් මිදී යන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට සංස්කාරයන්ගේ තිබෙන දුක්ඛ ලක්ෂණය සංස්කාරයන්ගේ තිබෙන දුක්ඛ ලක්ෂණය කියලා කියනකොට මොකද්ද මේ දුක්ඛ ලක්ෂණය? මේක දුකයි කියලා කියනකොට අපි ගොඩක් වෙලාවට හිතන්නේ අපි දුක පිළිබඳව හඳුනා ගන්නු ලබන්නේ ඒක වේදනාත්මකව අපිට ඇති වෙන දෙයක් කියලා. හැබැයි දුක කියලා කියනකොට මේ දුක්ඛ ලක්ෂණය කිසිම අයුරකින් අර වේදනාත්මකව උපදින දෙයක් නෙමෙයි. ඒක හිතට වේදනාත්මකව වේදනාවක් විදිහට හිතට දැනෙන දෙයක් නෙමෙයි අපනිහිතානුපස්සනා කියලා කියන්නේ. ඒකට අපනිහිත භාවය කියලා කියන්නේ නැතිනම් දුක්ඛානුපස්සනාව කියලා කියන්නේ හිතට කයට දැනෙන වේදනාත්මක භාවය ඉක්මවා ගියපු නුවණින් දකින නැවත නැවත නුවණින් පිළිවිදෙන අවබෝධ කරන මානසිකාර්යයේ පැවැත්විය යුතු ලක්ෂණ විශේෂයක්. එතකොට අපිට පේනවා මොකද්ද දුක්ඛ ලක්ෂණ විදිහට පේන්නේ සංකත දුක්ඛ ලක්ෂණය. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන බව දුකෙහි තියෙන දුක්ඛ ලක්ෂණයක්. යමක් හේතු නිසා සකස් වෙනවා නම් ඒ හේතු නිසා සකස් වෙන බව දුකෙහි පවතින දුක්ඛ ලක්ෂණයක්. එතකොට හේතු නිසා මේ ධර්මය හට ගන්නවා හේතු නැති වෙනකොට මේ ධර්මය නැති වී යනවා. මේක දුක්ඛ ලක්ෂණයක තිබෙන ස්වභාවය. හේතු නිසා හට ගන්න බව සහ හේතු නැති වෙනකොට මේ ධර්මයේ නැතුව යන ස්වභාවය. එතකොට යමක් හේතු නිසා හට ගන්නවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් අන්නේ සංකත දුක්ඛ ලක්ෂණය පවත්නා තැනක කෙනෙකුට දෙයක් බලාපොරොත්තු වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් යම් දෙයක් කාමාදී දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන්නේ සංකත ලක්ෂණය පිළිබඳව නොදන්නාකම නිසා. ඒ කියන්නේ ඔබ හිතනවා නම් ප්‍රිය අය ප්‍රිය ස්වභාවයෙන් මේ විදිහටම ලෝකෙ තුල ඉඳී කියලා. ඔබ බලාපොරොත්තු වෙනවා නම් අප්‍රියමනාප දේවල් ඔබෙන් ඉවත් වෙයි කියලා. ඔබ අනාගතයේ පිළිබඳව ඔබ කල්පනා කරනවා නම් ඔබ හිතනවා නම් ඔබ ලෙඩ නොවි ඉන්න කල්පනා කරනවා නම් ඔබ මරණයටපත් නොවි ඉන්න කල්පනා කරනවා නම් ඔබ මහලු නොවි ඉන්නට කල්පනා කරනවා නම් නැතිනම් ඊළඟ මොහොතේ හෝ ඔබට ඔබේ ජීවිතේට ඔබට විඳින්නට වෙන දුකක් නැති කරගෙන වාසය කරන්න ඔබ කල්පනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් දුකේ නැති බව ප්‍රාර්ථනා කරන ඔබට ඒ ප්‍රාර්ථනාව ඒ විදිහට පිහිටා තිබෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. ඔබට ඒ ප්‍රාර්ථනාව ඒ විදිහට පිහිටා සිටින්නෙම දුක්ඛානුපස්සනාව පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. එහෙම නැත්නම් අපනිහිත භාවය එළඹ සිට නැතිකම නිසා. දුක දැක්කොත් තමයි අපනිහිත භාවය නුවණක් විදිහට ඔබට ඇති වෙන්න පටන් ගන්න. දුක අනුව මානසිකාර්යය පැවැත්වීම තුළ අපනිහිත භාවය අනුපස්සනාවක් තුළ ප්‍රගුණ කිරීමෙන් තමයි අපරිහිත චේතෝ විමුක්තියට පත්වන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට පළවෙනි දේ තමයි දුක්ඛානුපස්සනාව. දුක්ඛානුපස්සනාව කියනකොට ඔබට ප්‍රියමනාප විදිහට හම්බෙන අප්‍රියමනාප විදිහට හම්බෙන මුළු සමස්ත ලෝකයේ පිළිබඳව ඔබ මානසිකාර්යය පැවැත්විය යුතු විදිහක් තමයි කල්පනා කරන්නේ හඳුන්වන්නේ දුක්ඛානුපස්සනාව කියන එක. එතකොට මේ දුක්ඛානුපස්සනාව කියන එකෙන් මුළු සමස්ත ලෝකයේ පිළිබඳව ඔබට ප්‍රිය අප්‍රිය හෝ මධ්‍යස්ථ හෝ කියලා හම්බෙන ඒ සියලු ධර්මයන් පිළිබඳව ඔබ දුක්ඛ ලක්ෂණයක් විදිහට ඒ ධර්මයන්ගේ ස්වභාවය දකින්නට ඕනේ. එතකොට මේ දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඔබ දකිනකොට ඔබට පේනවා යමක් සංකතයි. සංකතයි නම් එහි දුක් ස්වභාවයක් තියෙනවා. මොකද්ද සංකත දුක්ඛ ලක්ෂණය? සංකත දුක්ඛ ලක්ෂණය තමයි ඒ කිසිම දෙයකට පවතින්නට බැරි ස්වභාවය. ඒ කිසිම දෙයකට Tamanට අවශ්‍ය විදිහට පවතින්නට බැරි ස්වභාවය තමයි ඒ ධර්මයන්ගේ ඇති සංකත දුක්ඛ ලක්ෂණය බවට පත්වන්නේ. ඒ ධර්මයෝ හේතු නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා.
එතකොට ඒ ස්කන්ධ ධර්ම වෙන්නට පුළුවන්, ආයතන ධර්ම වන්නට පුළුවන්. එතකොට මේ සියල්ලගේම ස්වභාවය තමයි හේතු නිසා හටගත්ත බව සහ හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය. හේතු නිසා හටගත්ත බව සහ හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය. එතකොට අන්න ඒ සංකත දුක්ඛ ලක්ෂණය නිසා ඒ ධර්මයන්ගේ තියෙන පීලනාර්ථයක්. ඒකත් අපි නුවණින් අවබෝධ කරගන්නට ඕන දෙයක්. පීලනාර්ථයක්. පෙළීම් සංඛ්‍යාත ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මේ විඳින වේදනාව ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. විඳින වේදනාත්මක දුකෙත් සැපයි කියන තැනත් උපේක්ෂා සහගතයි කියන තැනත් තිබෙන ඇත්ත තමයි මේ සංකත දුක්ඛ ලක්ෂණය. ඒකයි දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියලා කියන්නේ. ලෝකය දුක මතයි පිහිටලා තියෙන්නේ. ලෝකය කියන එක දුක මත පිහිටලා තියෙන්නේ. එතකොට ඇයි මේ සංකත භාවයෙන් තොර වෙනත් තැනක ලෝකයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මුළු ලෝකෙම සංකතයි. ලෝකෙම සංකතයි නම් ඒ ලෝකෙම දුකයි. දුකයි කියලා කියන්නේ වේදනාවයි කියන එක නෙමෙයි. ඒ හටගෙන නැති වෙන ධර්මයක්. එතකොට අපිට පේනවා යමක් හටගෙන නැති වෙනවා නම් හටගෙන නැති වෙන බව යම් තැනක හොඳාකාරවම දකින්නකොට හටගෙන නැති වෙන බව හොඳාකාරවම නුවණින් දකින්නකොට ඒ හටගෙන නිරුද්ධ වෙන බව හොඳාකාරවම දකින්න කෙනාට කවදාවත් ඒ ධර්මතා ටික විශේෂෙහි පවතින ප්‍රිය වස්තු හෝ අප්‍රිය වස්තු හෝ මෙබඳු ඌ දේවල් හම්බ වෙන්නේ සංකත දුක්ඛ ලක්ෂණයක් පවතින තැනක ඒ දුක්ඛ ලක්ෂණය තියෙන තැනක කෙනෙකුට ඒ දුක්ඛ ලක්ෂණ විද්‍යමාන ස්කන්ධ ටික ආරම්භය ප්‍රිය බව හෝ අප්‍රිය බව හෝ ගොඩනගන්නේ. එයා දන්නවා පෙර නොතිබී හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යනවා. පෙර නොතිබී හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට පෙර නොතිබී හටගත් ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් ඒ දුක් සංකත දුක්ඛ ලක්ෂණයෙන් එතන යුක්ත නම් ඒ දේ පිළිබඳව අපිට අපව ප්‍රාර්ථනා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ අනාගතයට යමක් ප්‍රාර්ථනා කරනවා. ඔබ අනාගතය පිළිබඳව යමක් කැමති වෙනවා. ඔබ කැමති වෙන්නේ මොකද්ද? ඔබ කැමති වෙන්නේ අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙසම ඔබ විඳපු, ඔබ දැකපු, ඔබ හඳුනාගත්ත, ඔබ හිතාගත්ත එබඳු දේවල් පිළිබඳව තමයි ඔබ කල්පනා කරන්නේ. ඒ කියන්නේ අනාගතයට මෙහෙම දෙයක් දකින්න තියනවා නම් හොඳයි. අනාගතයට මෙහෙම දෙයක් අහන්න තියනවා නම් හොඳයි. අනාගතයට මෙහෙම දෙයක් විඳින්න තියනවා නම් හොඳයි. එතකොට අනාගතයට මෙසේ වෙනවා නම් හොඳයි. ඔය සියලුම දේවල් ඔබ අතීතයේ අනුසාරයෙන් නැතිනම් ඔබ ඒ නිමිති පිළිබඳ නොදන්නාකම නිසා හදාගත්ත දේවල්. දැන් ස්කන්ධ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා ඔබ දන්නවා නම් ඒ ටික නැවත ආයේ කිසිම කලෙක උපදින්නේ නැහැ කියලාත් ඔබ අවබෝධ කරගෙන තියෙනවා නම් ඔබ හිතනවාද ඔබට නිකන්වත් හිතෙයි කියලා ඊයේ දැකපු කෙනා අද දකින්න තිබ්බනම් හොඳයි කියලා? හෙට දකින්න තිබුණා නම් හොඳයි කියලා? එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් ඔබට උපදින්නේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා ස්කන්ධයන්ගේ ස්වභාවය හටගෙන වැයව යන ස්වභාවයයි කියලා. එතකොට ඒ සියලු ස්කන්ධයන්ගෙන් ඔබ මිදෙනවා. ඒ දේවල් වල සත්පුද්ගල භාවයක ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් නැතිව මිදෙනවා. එතකොට ඒ විදිහට ඔබට පුළුවන්කම තියනවා අපනිහිත භාවයක් උපදව ගන්න. ප්‍රනිධි නැති ස්වභාවයකට පත්වන්නට. එතකොට ඒ කාමාදී දේවල් ඔබට ඒ ස්කන්ධ ධර්මතා ටිකේ දකින වැරදි මනෝභාවයේ පිහිටා සිටින්නේ නැහැ. වැරදි මනෝභාවයේ පිහිටා නොසිටිනකොට ඔබ ඒයින් මිදලා තියෙනවා. එතකොට අන්න ඒ සඳහා තමයි අපිට මේ අපනිහිත භාවයේ වැදගත් වෙන්නේ. ඒක කරන්න පුළුවන්කම තියෙන ඔබ දුක්ඛානුපස්සනාව පිළිබඳව මානසිකාරය කරන කෙනෙක් නම් දුක්ඛානුපස්සනාව පිළිබඳව ඔබ මානසිකාරය කරනකොට ඔබට සංකත දුක්ඛ ලක්ෂණය පීලනාර්ථයේ තියෙන දුක්ඛ ලක්ෂණය විපරිණාමාර්ථයේ තියෙන දුක්ඛ ලක්ෂණය සංතාපාර්ථයේ තියෙන දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඔබට මානසිකාරය කරන්නට වෙනවා. එතකොට එතන පෙළීම් සහගත ස්වභාවයේ හේතු ධර්මයන්ගේ පවතින්නට බැරි පීලනාර්ථයේ තිබෙන දුක්ඛ ලක්ෂණය පිළිබඳව
සංකතාර්ථයේහි තිබෙන හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්වීම. ඒ වගේම හටගත් ධර්මයන්ගේ සිදුවන විපරිණාමය පිළිබඳව වෙනස් යන ස්වභාවය පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්වීම. ඒ වගේම ඒ හේතුන්ගේ ඇති තාපන ස්වභාවය, වැය වී යන ස්වභාවය පිළිබඳව ඔබ මානසිකාරයේ පැවැත්වීම සහ සිතේ තාපන සංතාපන ස්වභාවය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම. එතකොට මෙන්න මේ ආකාරයන්ගෙන් අපිට දුක්ඛානුපස්සනාව පිළිබඳව අපිට මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒක මූලාරම්භයේ හැටියට ඒ සංඥාවේ මූලාරම්භයේ හැටියට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය මට්ටමේ ඉඳලා. සාමාන්‍ය මට්ටමේ කිව්වේ ජීවිතේ කාමය නිසා ඔබට ඇතිවෙන දුක් වේදනාව කියන තැනට හිත තියාගන්න තැන ඉඳලා ස්කන්ධයන්ගේ තිබෙන සංකත පීලනාර්ථ දුක්ඛ ලක්ෂණය සාක්ෂාත් කරන තැන දක්වාම ඔබට දුක්ඛානුපස්සනාව පිළිබඳව මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට සැප වේදනාවෙහි අනිත්‍ය වෙන ස්වභාවය ගැන හිතන ඔබට දුක දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රියයි කියලා ගත්ත දරුවා ලෙඩ වෙනකොට, පරිණාමයටපත් වෙනකොට, ඒ දරුවා මරණයටපත් වෙනකොට ඔබට එන දුක. ඔබ ආදරය කරන ඔබේ අම්මා තාත්තා තව කෙනෙක් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් දිරනකොට, ඒ කෙනෙක් ලෙඩ වෙනකොට, ඒ කෙනෙක් මරණයටපත් වෙනකොට ඔබට එන දුක. එතකොට අපේ ප්‍රිය ස්වභාවය අනුව ජීවිතේට දුක ගලාගෙන එන විදිය. අපි යම් දෙයකට කැමති වෙනවා නම් කැමති වෙන දේ අපිට ඕන විදිහට නොතිබෙන සෑම අවස්ථාවකදීම අපි ජීවිතේ දුකටපත් වෙනවා. අන්නේ දුකටපත් වෙන ස්වභාවය. එතකොට ඒක දුක්ඛානුපස්සනාව තමයි. දුක පිළිබඳව මානසිකාරය කරනවා. ඒ දුක පිළිබඳව ඒ විදිහට මානසිකාරය කිරීම තමයි තුලින් තමයි නිර්වේදයක් උපදින්නේ. ඒ පිළිබඳව අපිට නොයලී ඉන්නට අපිට අදහසක් ඇති වෙන්නේ ඒ නිසා. ඒ නිසා නිර්වේදයක් ඒ විදිහට ඇති වුණාට පස්සේ තමයි එතනින් එහාට ගමනක් තියෙන්නේ. ඒ නිසා ඒක දුක්ඛානුපස්සනාව නෙමෙයි කියන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ ඒ විදිහට අපි බලනවා සැපයි කියලා හිතන තැන්වල, ලෝකෙ සැපයි කියලා හිතන තැන්වල අපි ඇලෙන තැන් නිසා අපිට දුක ජීවිතයට ගලාගෙන එන හැටි. ඇයි ඒ දේවල් ඒ විදිහට පවතින්නේ නැහැ. ඒ දේවල් අනිත්‍ය වෙනවා. ඒ දේවල් නැති වෙලා යනවා. නැති වෙලා යනකොට ජීවිතයට දුක ගලාගෙන එනවා. දුක දේ කොහොමද දුකයි? සැප දේ නැතිවීම දුකයි. උපේක්ෂාව නැතිවීමත් දුකයි කියලා අපිට දුක පිළිබඳව එතකොට හොඳ දැක්මක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට තවදුරටත් ඒක ගැඹුරට ගිහිල්ලා මානසිකාරය කරන්නට පුළුවන්. සැප දුක් උපේක්ෂා කියන මේ සියලු තැන්වලට පොදු වන ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන වැය වෙන ස්වභාවයකුයි තියෙන්නේ. එහෙනම් මේ හටගෙන වැය වෙන ස්වභාවයම දුක්ඛ ලක්ෂණයක්. ඒක අර වේදනාවෙන් නෙමෙයි අපි හඳුනාගන්නේ. ඒක හඳුනාගන්නේ කොතනින්ද? ඒක හඳුනාගන්නේ පහත් වූ නින්දිත වූ ක්ෂයව යන ස්වභාවය. පහත් වූ නින්දිත වූ ක්ෂයව යන ස්වභාවය. ඒකයි දුක්ඛ කියන වචනේ තේරුමක් බවට පත් වෙන්නේ. එතකොට අපි දකිනවා ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හරි පරිත්තයි, හරි පහත්. මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආය කවදාවත් ඔබ ළඟට එන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආය කවදාවත් ඔබ ළඟට එන්න පුළුවන් කමක් නෑ. ස්කන්ධ ටික ආය කවදාවත් හටගන්නේ. එතකොට ඒ ස්කන්ධ ටික හටගත්තේ නැති වුණාට අපිට අලුතෙන් ස්කන්ධ ටිකක් හටගන්නකොට අපි ඒ සමානව මේ දේවල් වල රැවටෙනවා. අරක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ එකම දරුවා ඉන්නවා කියලා. පින්නතුනේ එකම දරුවා කවදාවත් අපිට මේ එකම ස්කන්ධ ටිකක් හටගන්න නැත්තම් එකම දරුවෙක් පේන්නේ කොහොමද? එතකොට අපිට පේනවා ස්කන්ධ ටික හටගෙන වැයව යන ස්වභාවය තමයි ස්කන්ධයන්ගේ තියෙන ඇත්ත. ස්කන්ධයන්ගේ තිබෙන දුක්ඛ ලක්ෂණය, ස්කන්ධයන්ගේ තිබෙන සංකත ස්වභාවය. එතකොට ඒ සංකත ලක්ෂණය අපි දකිනකොට අපිට පේනවා එහෙනම් මේක ඇතුලේ කිසිම විදිහකින් සැපයි කියලා ගන්න හෝ දුකයි කියලා ගන්න හෝ උපේක්ෂා වශයෙන් හැසිරෙන්නට කිසිම දෙයක් නැහැ. හැසිරෙන්නට දෙයක් නැහැ. හේතු නිසා හටගත්ත ධර්මයක් පමණක් හේතු නැතිවීමෙන් නැතු වෙනවා. ඔබ ඒක තියනවා කියන්නේ නැහැ, නැහැ කියන්නේ යන්නේ නැහැ. ඔබ දකින්නේ හේතු නිසා හටගත්ත ධර්මය හටගත් කල්හි තියෙනවා. හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට ඒක ආපහු තිබෙලා කොහේ හරි තැම්පත් වෙලා තිබෙනවා. එහෙම නැතිනම් ඒකේ පැවැත්මක් තියනවා කියන එක නෙමෙයි. ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ නිසා ඒක තියනවා කියන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට මෙන්න මේ විදිහට ඔබ දුක්ඛ ලක්ෂණ ටික අවබෝධ කරගන්නවා. අන්නේ දුක්ඛ ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළින් තමයි අප්පනිහිත භාවයට ඔබේ හිත නැඹුරු වෙන්නේ. අප්පනිහිත භාවයට හිත නැඹුරු වෙන්නේ. අප්පනිහිත භාවයට නැවත නැවත සිත තැබීම තුළ
අනුපස්සනාවක් විදිහට එය ප්‍රගුණ කිරීම තුළ තමයි අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ ඔබට නැවත නැවතත් හිතේ ගොඩනගෙන්නේ. එනිසා මේ කියන අපනිහිත භාවය ඊටාම වැදගත් වෙනවා. ඔබේ ජීවිතේට ඊටාම අවශ්‍ය වෙනවා. අපනිහිත භාවය කියන දේ පිළිබඳව අපි මේ විදිහට කතා කරාට මේක භාවිත කිරීම අපේ ජීවිතය තුළ අපි ආරම්භ කරන්නට අවශ්‍යයි. ඒක නැවත නැවත මානසිකාරය කිරීම තුළ තමයි ඔබට මේ ලෝකයේ පිළිබඳව තිබෙන බලාපොරොත්තු ඇලීම් මෙබඳු දේවල් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අපි ඒක කතා කළා මුලින්ම ඔබ දුක් වේදනාව පිළිබඳව පිහිටා සිටීමෙන් ඔබ දකිනවා ජීවිතේ අපිට කාමයේ නිසා එන දුක. සැප කියන තැනත් දුක තවරී තියෙනවා. දුක කොහොමද දුකයි උපේක්ෂාවත් තුලත් අපිට දුක පැමිණෙනවා කියන එක. ඊට පස්සේ ඒ විදිහට දුක පිළිබඳව අපිට පේනකොට අපිට පේනවා ලෝකේ සාරවත් කියලා ගන්න දේවල් ඇත්තේ නෑ. අපි සාරවත් කියලා හිතාගත්තට අපි ආදරය කළාට අපි කැමති වුණාට ඒ සෑම දෙයක් නිසාම දුක් වේදනාවක් උපදීමේසක අපිට අන්තිමේටම දුකට පත්වන්නට වෙයි මිසක මේක ඇලිය යුතු දෙයක් නෑ නේද කියන අවබෝධය ලබන්න පුළුවන්. ඒක තමයි පළවෙනි තැන. ඊට පස්සේ අපිට පුළුවන් ඒ නිර්වේදයත් එක්ක එහෙනම් මේකෙන් මිදිය යුතුයි. මේකෙන් ගැලවිය යුතුයි. මේකෙන් ගැලවෙන්නට නම් අපි දුක ගෙන එන තැන්වල අපි ඇලෙන තැන්වල තියෙන යථාර්ථය පිළිබඳ අපි බලන්නට ඕනේ. ඒ තැන්වල තියෙන යථාර්ථය මොකද්ද? වේදනාත්මක භාවයකින් තොර දුක්ඛ ලක්ෂණයන් එතකොට අපිට පේනවා මේවා සංකතයි. මේ හේතු නිසා හටගන්න ධර්ම ටිකක්. හේතු නැති වෙනකොට මේක නැති වෙලා යනවා. එහෙනම් මම ආදරණීය දරුවා කියලා කිව්වට ආදරණීය දරුවා කියලා කෙනෙක් මේ ස්කන්ධ ටිකේ පේනවා නම් ඒ පේන තැනම වැරදි නේද? අන්න අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට අපිට පුළුවන් එතන विद्यमान වන දුක්ඛ ලක්ෂණය පිළිබඳව නැවත නැවත සම්මර්ෂණය කරන්න. දුක්ඛ ලක්ෂණය පිළිබඳව නැවත නැවත හිතින් බලන්න පුළුවන්. අනේ දුක බැලීම තුළින් තමයි අපනිහිත භාවය ඔබට ප්‍රගුණ කරගන්නට දියුණු වෙන බට්ටමකට පත්වන්නේ. දුක පිළිබඳව දුක්ඛ ලක්ෂණ පිළිබඳව නැවත මානසිකාරය කිරීම තුලින්. ඒ නිසා ආරම්භයක් හැටියට ඔබ මේක පටන් ගත යුතුයි. ඒ නිසා මේ කාරණා ටික ඥානචර්යාවට අදාළ මේ කාරණා විස්තරාත්මකව මේ විදිහට යම් පමණකින් හෝ දක්වන්නට අදහස් කරන්නෙම ඔබට මේ කාරණා ටිකත් එක්ක ඔබේ ජීවිතේ කරන්න දෙයක් විදිහට. ඒ කියන්නේ භාවනාවක් විදිහට ඔබ ප්‍රගුණ කරනවා නම් ඔබ ප්‍රගුණ කළ යුත්තේ මොන ආකාරයටද මොන දේවල්ද කියන එක ගැන ඔබට පැහැදිලි කරන්න. ඒ නිසා ඔබ ප්‍රගුණ කළ යුත්තේ වෙන දේවල් නෙමෙයි. ඔබ ප්‍රගුණ කළ යුත්තේ අපි පසුගිය දේශනාව තුළ කතා කරපු විදිහට අනිත්‍ය වශයෙන් දැකීම හෝ අපි මේ අද කතා කරන විදිහට දුක් වශයෙන් මෙනෙහි කිරීම හෝ මේ දේවල් තමයි ඔබ කළ යුත්තේ. මේ දේවල් තමයි ඔබ භාවිත කළ යුත්තේ. ඔබ ජීවිතේ ප්‍රගුණ කළ යුත්තේ මේ බඳු දේවල්. එතකොට ඒක තමයි අපි ප්‍රතිපදාවක් වැඩිම තුළ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි කාමාදී මේ ධර්මයන්ගේ අප්‍රනිහිත භාවයක් තියෙනවා නම් ඒ අප්‍රනිහිත භාවය අපිට මුදුන්පත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ මෙන්න මේ ආකාරයට දුක්ඛානුපස්සනාව තුලින්. ඒ නිසා දුක්ඛානුපස්සනාව දියුණු කළ යුතුයි. දුක්ඛානුපස්සනාව තුළින් සුඛ සංඥාව ස්කන්ධයන්ගේ සැපසහගත ස්වභාවයකින් දකින වැරදි දැක්මක් තියෙනවා නම් ඒ වැරදි දැකීම අපි සම්පූර්ණයෙන්ම දුරු කරගන්නවා. ස්කන්ධයන්ගේ වැරදි සහගත සැපය පවතිනවා කියලා වැරදිවට ගන්න ස්වභාවය සම්පූර්ණයෙන්ම දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා මේ දුක්ඛානුපස්සනාව තුළින්. එනිසා දුක්ඛානුපස්සනාව ඔබ දියුණු කරන්නට පටන් ගන්න. අපි දුක්ඛානුපස්සනාව පිළිබඳව අදියර තුනකින් කතා කළා. පළවෙනි එක තමයි ජීවිතයේ ඔබට සෑම තැනකම තියෙන දුක් වේදනාව විදිහට ඔබ පත්වන දුක ගැන ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබට පේන්නේ ජීවිතේ දුක කියන දේ ඔබ කරා පැමිණෙන විදිහ. ඔබ තණ්හා කරනකොට ආස කරනකොට ඔබ ඇලෙනකොට ඒ ඇලෙන තැන්වල ඔබට දුක කියන දේ එන්නේ කොහොමද? ඔබේ ජීවිතේට දුක කියන දේ පැමිණෙන්නේ කොහොමද කියන එක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ඇලෙන තැන්වල අපිට දුක කියන දේ विद्यमान වන ස්වභාවය. බැඳෙන තැන්වල අපිට දුක කියන දේ विद्यमान වන ස්වභාවය. එතකොට ඒ වගේම අපි දුකයි කියන තැන කොහොමද දුකයි? උපේක්ෂා සහගතයි කියන තැනත් අනිත්‍ය භාවයේ දුකයි. අපිට මේ දුක පිළිබඳව දකින්න පුළුවන් විදිය. ඊට පස්සේ දෙවෙනි තැන හැටියට අපි දැක්කා ඒ දේ ගොඩනගන ප්‍රිය අප්‍රිය ආදී මෙබඳු ස්වභාවයන් ගොඩනගන ස්කන්ධ ධර්මතා ටිකම දුක් වූ ස්වභාවයෙන් යුක්තයි. ඒක දුක්ඛ ලක්ෂණයකින්. මෙබඳු දුක් හටගෙන වැය වෙන ලක්ෂණයකින් යුක්ත ස්කන්ධ ටිකක් පිළිබඳව තමයි මේ ප්‍රිය අප්‍රිය භාවයන් අපි ගොඩනගා ගත්තේ. ඒකට නමුත් ස්කන්ධ ටිකේ ස්වභාවය හටගෙන වැය වෙන ස්වභාවයයි කියලා ඒ පැත්තට හිත නැඹුරු කරන බව අපි දැක්කා.
ඒකට ඔන්න දෙවෙනි අවස්ථාව අපි ස්කන්ධයන්ගේ තිබෙන සංකත දුක්ඛ ලක්ෂණය පිළිබඳව අපි මානසිකාරය පවත්වනවා. අන්න ඒකත් එක්ක තමයි අපිට ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අර ලෝකේ අපි බලාපොරොත්තු වෙනවා නම් කාමාදී වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් අන්නේ බලාපොරොත්තු නොවන අපනිහිත භාවය ඇති වෙන්නේ. ඒකට අන්නේ අපනිහිත භාවයට නැවත නැවත නුවණ පැවැත්වීම තුළින් තමයි අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ අපිට සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දුක්ඛානුපස්සනාව ඔබ වැඩි යුත්තේ අපනිහිත අනුපස්සනාවත් එක්ක. ඒ කියන්නේ අපනිහිත භාවයේ දුක්ඛානුපස්සනාව ඔබට පිහිටා සිටින මට්ටමට ඔබට අපනිහිත භාවයේ ප්‍රකට වෙන්නට පටන් ගන්නවා. ඒ තුළින් තමයි ඔබට සියලු සංස්කාර ධර්මයන්ගේ අපනිහිත භාවයට පත්ව චේතෝ විමුක්තිය දක්වා ඒ පත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ අනුමාන ඥානයක් ඔබට ඇති වෙනවා දුක්ඛානුපස්සනාව තුළ අපනිහිත භාවයේ පිළිබඳව. ඒ නිසා ඔබ ඒ දුක්ඛානුපස්සනාව අද ප්‍රගුණ කළ යුතුයි. දුක්ඛානුපස්සනාව කියන දේ ක්‍රමානුකූලව එතකොට අපනිහිත චේතෝ විමුක්තිය ඔබට සාධනය කරලා දෙන්නට තරම් සමර්ථ අනුපස්සනාවක් බවට පත් වෙනවා. එතකොට අපිට අර ලෝකයේ තුල අපිට බලාපොරොත්තු ප්‍රාර්ථනා යම් කිසි දේවල් නිසා කාමයේ නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුක පැමිණෙන පැත්ත අපි සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරනවා. ඇයි අපිට ඒ ස්කන්ධ ධර්මයක් පිළිබඳව අර විදිහේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට පදනමක් නැතුව යනවා දුක්ඛානුපස්සනාව තුළ. ඒ නිසා මේ දුක්ඛානුපස්සනාව කියන එක විමුක්ති මුඛයක්. විමුක්ති මුඛයක්. ඒ කියන්නේ විමුක්තියටපත් වීම සඳහා තියෙන විමුක්ති ద్వාරයක් හැටියට අපි සලකනවා. ඒ කියන්නේ මිදීම උපදවන්නට පුළුවන් නිර්වාණයට පත්වන්නට පුළුවන් ප්‍රවේශය ලබන්නට පුළුවන් ద్వාරයක් ලෙසයි මේ දුක පිළිබඳව කරන සම්මර්ෂණය අපිට දකින්න පුළුවන්කම තියෙන එකයි. අර කියන්නේ අට්ඨක්ඛරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා. මේ අකුරු 8කින් යුක්ත පද තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ අකුරු 8න් යුක්ත පද තුන කියන එක දැන් අකුරු විදිහට අද ගණන් කරන්නට ගියොත් ඔබට අකුරු 8ට වැඩිය මේකේ දකින්න පුළුවන් වෙයි. නමුත් pāli භාෂාවේ pāli ක්‍රමයේ හැටියට මේ සංයෝජනාදී මේ සංයෝගාක්ෂරාදී එනකොට ඒ ගණනය කරන ක්‍රමයට අනුව අකුරු අක්ෂර 8යි තියෙන්නේ. එතකොට දැන් අනිච්ච කියලා කියනකොට අයන් එක අක්ෂරයක් තනි අක්ෂරයක් හැටියට ගන්නවා. ඊට පස්සේ නයන්න සහ අල්චයන්න පිළිබඳව ගන්න එක අක්ෂරයක් විදිහට චයන්න වෙනම අක්ෂරයක් විදිහට. එතකොට එතන අකුරු 4ක් අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන්කම තිබ්බට එතන අකුරු 3යි තියෙන්නේ. එතකොට අනත්ත කියන එකෙත් එහෙමයි. එතකොට දුක්ඛ කියන එකේ 2යි තියෙන්නේ. එතකොට ඒ විදිහට තමයි අකුරු 8 සැකසෙන්නේ. එතකොට මෙන්න මේ අකුරු 8කින් යුක්ත පද 3ක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත. එනිසා මොන විදිහට මොන පර්යායයෙන් මොන ආකාරයකට සාකච්ඡා කළත් ස්කන්ධ වශයෙන් වෙන්න පුළුවන්, ධාතු වශයෙන් වෙන්න පුළුවන්, ආයතන වශයෙන් වෙන්න පුළුවන්, පටිච්චසමුප්පාද වශයෙන් වන්නට පුළුවන්, මොන ආකාරයෙන් සාකච්ඡා කරගෙන ගියත් පින්නතුනේ අපිට අන්තිමේටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා ලක්ෂණ තුන, මේ ලක්ෂණ තුන තමයි අපිට ඒ ධර්මයන්ගේ विद्यमान වෙලා තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන තැනක विद्यमान අනිත්‍ය ලක්ෂණය. එතන विद्यमान දුක්ඛ ලක්ෂණය. එහෙනම් ඒ තැන विद्यमान වන අනාත්ම ලක්ෂණය. ස්කන්ධ ටිකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. ආයතන ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතකොට අටලොස් ධාතුන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. පටිච්චසමුප්පාදයේ ඒ අංගයේ හට ගැනීම සහ වැයවීම කියන දේ කතා කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. අපිට කතා කරන්නට වෙන්නේ මෙන්න මේ කාරණා ටික. එතකොට මේ දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ ඔබව නිර්වාණය කරා පමුණවන, නිර්වාණයට ඔබව සමීප කරවන ඊටාම වැදගත් අනුපස්සනාවක්. එතකොට මේක ප්‍රායෝගිකව ඔබ භාවිත කරනකොට ලෝකයේ තුල නිකන් ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් නිසා, ලෝකෙ තුල ඔබ බලාපොරොත්තු වෙන දේවල් නිසා ඔබේ ජීවිතේට මහා ලොකු දුක් පීඩා පැමිණෙනවා නම්, ඔබේ හිත නැවත නැවත තවනවා නම්, අනේ තැවෙන දේවල්, ඒ ඔබ දුකටපත් කරන දේවල් ඉවත් කළා දාලා ඔබ ඒ දුකෙන් ගලවන්නට, ඔබ ඒ දුකෙන් යම් නිදහසක් කරා පමුණවන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ මේ විදිහට දුක්ඛානුපස්සනාව පිළිබඳව නැවත මානසිකාරය කරන කෙනෙක් නම් දුක්ඛානුපස්සනාව නැවත නැවත ප්‍රගුණ කරන වඩන කෙනෙක් නම්. ඒ නිසා මේ දුක්ඛානුපස්සනාව පිළිබඳව ඔබ වඩාත් ඔබේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි.
ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපනිහිතානුපස්සනත් 10 කිව්වා වගේම ශුන්‍යතානුපස්සනත් 10 ආවර්ජන කිරියාභ්‍යාකතා ශුන්‍යතානුපස්සනාව පිළිබඳව ආවර්ජනා කරන බව. එතකොට ශුන්‍යතානුපස්සනා කියලා කියන්නේ ශුන්‍යතාවය අනුව දැකීම කියන එක. ශුන්‍යතාවය පිළිබඳව අපි විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡා කළා. ශුන්‍යතාවය පිළිබඳව විවිධ අවස්ථාවන් වල විවිධ ස්වරූපයෙන් අපි කතා කළා. එතකොට ශුන්‍යතාවය පිළිබඳ විවිධ අවස්ථාවල විවිධ ස්වරූපයන්ගෙන් අපි කතා කරනකොට ඔබට මූලික අවබෝධයක් තියෙනවා දැන් ශුන්‍යතාවය කියන්නේ කොමක්ද කියන එක පිළිබඳව. ඒ නිසා ඒක ගොඩක් වැඩිදුරට පැහැදිලි කළ යුතු තැනක් හැටියට මම කල්පනා කරන්නේ නැහැ. මොකද අපි ඒක විවිධ ආකාරයන්ගෙන් කතා කරලා තිබෙන නිසා. ශුන්‍යයි කියන එක පිළිබඳව අපි කතා කරනවා මේ මොකුත් නැහැ කියන එක පිළිබඳව නෙමෙයි. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ කියන එක නෙමෙයි. සත්ත්ව පුද්ගල භවින් හිස් කියන එක. සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් කියන එක. ශුන්‍යයි කියලා කියන්නේ මේ ලෝකෙ මොකුත්ම නැහැ කියන එක නෙමෙයි. ශුන්‍යයි කියලා කියන්නේ සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් කියන එක. ඒ නිසා ශුන්‍යතාවය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕනේ නිස්සද්දව නිජීව ශුන්‍ය. සත්ත්ව භාවයක් නැහැ, පුද්ගල භාවයක් නැහැ. ජීවී බවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ජීවියෙක් පවතිනවා කියන බවක් ඇත්තේ නැහැ. ශුන්‍යයි. එතකොට මේ මොකෙන්ද ශුන්‍ය? අර සත්ව ජීවී පුද්ගල භාවයන්ගෙන් තමයි ශුන්‍ය වෙන්නේ. හිස් වෙන්නේ. එතකොට අන්න ඒ ශුන්‍යතාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ආත්ම භාව වශයෙන් හිස්, ආත්ම භාව වශයෙන් ශුන්‍යයි. එතකොට දැන් මේ ශුන්‍යතාවය කියන දේ අපිට පේන්නේ කොමක් නිසාද? ශුන්‍යතාවය කියන දේ අපිට පේන්නේ අනිත්‍ය නිසා, දුක්ඛ භාවය නිසා, අනාත්මය ප්‍රගුණ කිරීමෙන් ශුන්‍යතාවේ වැටෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. එතකොට දැන් අනිත්‍ය භාවය ප්‍රගුණ කිරීම නිසා දුක්ඛ ලක්ෂණය තවත් ප්‍රගුණ වෙනවා. දුක්ඛ ලක්ෂණයත් ප්‍රගුණ කිරීම තුළ අනාත්මය කියන දේ ප්‍රකට වෙනවා. මොකද අනාත්මය තමයි ප්‍රධාන වශයෙන්ම අපි තේරුම් ගත යුතු මූලිකම දේ බවට පත් වෙන්නේ. මොකද ආත්ම සංඥාවනේ පින්නතුනේ අපිට ප්‍රධාන වශයෙන් තියෙන දේ බවට පත් වෙන්නේ ආත්ම සංඥාව. එතකොට මේ ආත්ම සංඥාව කියන එක අපිට සක්කාය දිට්ඨිය කියලා අපි කතා කරනවා. දෘෂ්ටි මට්ටමින් පවතින අසුරු වෙනවා. ආත්ම දෘෂ්ටියක් විදිහට. එතකොට ඒක තමයි පෘථග්ජන භූමියේ තියෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. සක්කාය දිට්ඨිය. ඒහා අනුයාතව තමයි අපායගාමී සීල අකුසල ධර්මයන් ටික පවා තිබෙන්නේ. එහෙනම් ඒ ප්‍රධාන කෘත්‍යයක් කරන දෙයක් තමයි ආත්මයි කියලා ගන්න මේ සංඥාව. එනිසා ඒක තමයි දුරු විය යුතු දේ. ඒක දුරු කරන්න බෑ අනිත්‍ය බව, දුක්ඛ බව ප්‍රකට වෙන්නේ නැත්තම්. එනිසා බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව තමයි මේක දේශනා කරන්නේ. කොහොමද? යද නිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යං දුක්ඛං තද නත්තා යමක් දුකයි නම් ඒක අනාත්මයි. එතකොට යද නිච්ඡං තං දුක්ඛං යං අනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ ධර්මයම දුකයි. යමක් අනිත්‍ය නම් ඒ ධර්මයම දුකයි. යං අනිච්ඡං තං දුක්ඛං යමක් අනිත්‍ය නම් යමක් හේතු නිසා හටගෙන නැති වෙනවා නම් ඒ අනිත්‍ය ධර්මය මොකද්ද? ඒ දෙම දුක්ඛං දුකයි. මොන දුකෙන්ද දුක? සංකත දුක්ඛ ලක්ෂණයෙන් දුකයි. හිතන්නකෝ චක්කු විඥාන සිත රූපයේ පිළිබඳව අපි දැනගන්න සිත. එතකොට මේ හිත හටගෙන වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යයි. අනිත්‍ය බව නිසාම මේක සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මොකද්ද? චක්කු විඥාන සිත හටගෙන වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසාම එය සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඊට පස්සේ දුකයි කියලා කියනකොට අපි දුක්ඛානුපස්සනාව ගැන කතා කරනකොට ඒක සංකත දුක්ඛ ලක්ෂණය අපි දකිනවා. එතකොට යමක් අනිත්‍ය නම් යමක් වැය වෙලා යනවා නම් හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් වැය වෙනවා නම් යමක් සංකත නම් ඒක ආත්මයි කියන්නට නුසුදුසුයි. ආත්මසාර වශයෙන් අසාරයි ඒක. ආත්මසාර වශයෙන් අසාරයි. ආත්මසාර වශයෙන් අසාර වෙනකොට ඒක අනත්තයි. අනාත්මයි කියලා කියනවා. ආත්මසාර වශයෙන් අසාරයි. ඇයි? චක්කු විඥානය කියලා කියන්නේ ආත්මයක් නෙමෙයි. ආත්මයකට අයිති දෙයක්ුත් නෙමෙයි. ඒක ඇති වුනේ හේතු ටිකක් නිසා. ඒ හේතු ටික නැති වෙනකොට ඒ හිත නැති වෙනවා. ඒක ඇති වුනේ හේතු ටිකක් නිසා.
උදායි සූත්‍රයේදී දේශනා කරන්නේ යම් හේතුවක් නිසා නම් චක්කු විඥානය හටගත්තේ හේතු ටික නැතිවීමෙන් චක්කු විඥානය පේනවද? නෑ, හේතු ටික නැති වෙනකොට චක්කු විඥානය පේන්නේ නෑ. එහෙනම් හේතු නිසා නම් මේකේ හට ගැනීම වැයවීම පෙනෙන්නේ. ඒක පුද්ගලයෙකු ඇති කරගත්ත දෙයක් හෝ ඒක පුද්ගලයෙකුට අයිති දෙයක් වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා ඒක අනාත්මයි. එතකොට මේ අනාත්මයි කියන තර්කණය නැතිනම් අනාත්මයි කියන දේ ගොඩ නැගුවේ කුමක් නිසාද? ඒ ධර්මයම අනිත්‍යයි, ඒ ධර්මයම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එසේනම් ඒ ධර්මය අනාත්මයි. ඒ ධර්මයේම අනාත්මයි. දැන් ඕක ගොඩනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ අනිත්‍ය නිසා දුක එනවා. අනිත්‍ය නිසා දුක එනවා. එතකොට දුක නිසා ඒක අනාත්ම භාවයටපත් වෙනවා කියලා. දුක නිසා අනත්තයි කියලා ඒ විදිහට ඒක ලඝු තැනකට මේක සීමා කරලා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ධර්ම විකෘති කිරීම තුළ නැතිනම් මේ ධර්මයේ පිළිබඳ වැරදි විදිහට අර්ථකථන සැපයීම තුළ අනිච්ච කියනකොට අපි දකිනවා කැමැත්තිසේ පවතින්නේ නැහැ, කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්නම් යම් දෙයක් ඒක දුකයි. යමක් දුකයි නම් ඒ දේ සාරවත් විදිහට සාරයි කියලා ගන්න හොඳ නැහැ. දැන් බොහොම සීමා සහිතයි. බලන්න පින්නතුනි මොනතරම් පටු තැනක්ද කියලා. එහෙනම් ඒක වැරදි කියනව නෙමෙයි. දැන් ඒ කතාව වැරදි නෙමෙයි. හැබැයි ඒක නිවැරදි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් දකින හරය නෙමෙයි. දැන් අපි දන්නවා ලෝකෙ තුල සම්මුතියෙන් අපි දන්නවනේ මේ කාරණාව. ලෝකේ අපි යමකට කැමති නම් කැමති දේ අපිට ඕන විදිහට තියෙන්නේ නැතුව කැමැත්ත ඉෂ්ට නොවෙනකොට මොකද වෙන්නේ? දුකක් උපදිනවා. ඒ කියන්නේ යදනිච්ඡන් තන් දුක්ඛං කියපු එක එහෙම නෙමෙයි. ඒකයි අර කිව්වේ කියලා එතෙන්ට ආදේශ කරනවා නම් අන්න ඒක වැරදි. මොකද අනිත්‍ය නිසා දුකේමක් ගැන නෙමෙයි කතා කළේ. අනිත්‍ය ධර්මයම යම් ධර්මයක් අනිත්‍ය නම් අනිත්‍ය ධර්මයම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලායි දේශනා කළේ. ස්කන්ධ ටික නම් අනිත්‍ය ධර්මය ස්කන්ධ ටිකම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍ය වීම නිසා දුක ඉපදුනා එහෙම නෙමෙයි. දුක්ඛ ලක්ෂණයම හි ස්වභාවයයි. අනාත්ම ස්වභාවයම හි ස්වභාවයයි. අනිත්‍ය ස්වභාවයම හි ස්වභාවයයි. වෙන් කරන්න බෑ මේකක්වත්. එතකොට එතනදී අපිට දකින්නට ඕනේ දැන් ලෝකේ කැමැත්ත ඉෂ්ට නොකරන දේ තියෙනවා. අපිට දුක ගේන දේත් ලෝකේ තියෙනවා. එතකොට ඒක සාරවත් නෑ කියලායි අපි දකින්නට ඕනේ. අසාරවත් දේත් ලෝකේ තියෙනවා කියලා අපිට තියෙනවා නම් ඒ අසාරවත් දේ විඳින පුද්ගලයා අසාරවත් දේ අනුභව කරන්න සහ ඔහුට අනුභව කිරීමට අදාළ වෙන අසාරවත් දේ ලෝකෙ තුල ඔහුට හම්බෙනවා නම් පිනතුනි ඒ දේම ඇති ඔහුට විඥානත් හේති සපයන්නට. ඒ දේම ඇති ඔහුට කර්ම කෙලස් ටික හදන්නට. ඒකම තමයි අවිද්‍යාව. ඒකම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. ඒ නිසා ඒ පැත්තෙන් නිවන පණවන්න බෑ. යම්කිසි කෙනෙක් ඔය විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයට වැරදි විදිහට අර්ථකථන සපයලා අර්ථය විකෘති කරනවා කියලා කියන්නේ. වැරදි විදිහට අර්ථ දෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිවන වරද්දනවා කියන එක. සම්පූර්ණයෙන්ම නිවනම වරද්දනවා කියන එක. ඒ කියන්නේ එයාට ආයේ මේ ප්‍රතිපදාව තුළ නිවන් දකින්නවා කියන එකක් කොයිම තැනකින්වත් පණවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒකෙන් මම කියන්නේ తాවකාලිකව මේ හැම දෙයක්ම දුක ගෙනල්ලා දෙනවා කියලා හිතාගෙන මේ ජීවිතය පිළිබඳ අවබෝධයෙන් ජීවත් වෙන්න බැරි වෙනවා කියන්නේ. ජීවිතය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකයි නිවනයි කියන්නේ දෙකක්. ජීවිතය පිළිබඳව අපි ජීවත් වෙනකොට එදිනෙදා ජීවිතය පිළිබඳව මහා ලොකුවට ඇලෙන්නේ නැතුව යම් කිසි විදියකින් හිතේ පොඩි සැනසීමක් අපිට ඕන විදිහට මේවා තියෙන්නේ නැහැ, මේවල කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අපි හිතාගෙන බුදුහාමුදුරුවොත් මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා හිතාගෙන කෙනෙකුට ඒක නිවන කරගෙන ඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ විමුක්තිය හෝ නිර්වාණය ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සලායතන නිරෝධය නම් වූ නිවන ඒක නෙමෙයි. ඒ නිසා අපි මේ වඩාත්ම බය විය යුත්තේ ධර්මයේ පිළිබඳව වැරදි අර්ථකථන සැපීම ගැන. ඒ නිසා මොකද අර වගේ කතාවක් සම්මුතියෙන් බලන කෙනෙකුට ඇත්ත වගේ පෙනුනට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය යථාර්ථ යථාභූත ධර්මයට සංසන්දනය කරලා බලනකොට
අපිට පේන එක මොනතරම් සාවද්ද කරුණක්ද කියලා. මොනතරම් සාවද්ද කරුණක්ද කියන්නේ. ඒ නිසා ඒ සාවද්ද කරුණු වලට අපි යොමු විය යුතු නැහැ. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව වුණත් අපි තාම නුවණින් සම්මර්ෂණය කළ යුතුයි. ඊටාම ප්‍රඥා සම්පන්නව එහි චරණය සිද්ධ කළ යුතුයි. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ අර විදිහට වැරදි මොකක් හරි මතවාදයක් තුල එල්බිලා මොකක් හරි මතයක් ග්‍රහණය කරගෙන අපිට ඉන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ බඳු තත්වයකට නම් පත්වන්නට එපා. මොකද එහෙම පත්වනවා නම් මේ ශාසනය වැරදි විදිහට අල්ලගත්ත විතරක් නෙමෙයි අපි තව අයට කියලා තව අයගේ සමාදම් කරවලා හරියට අර සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ දෙයක් තමයි අපි සිද්ධ කරගෙන තියෙන්නේ. එහෙම කරලා අපිත් අනතුරේ හෙලාගෙන අනිත් අයවත් අනතුරටපත් කරලා තියෙනවා. ඒ නිසා මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය නැතිනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මය අපිට දේශනා කළේ මිදීමක් පෙන්වන්නට. එතකොට බලන්න මේක ගෙනාපු පිළිවෙල බුදුරජාණන් වහන්සේ යදනිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි යම් දුක්ඛං තදනත්තා යමක් දුකයි නම් ඒක අනාත්මයි. එතකොට යමක් අනිත්‍ය නම් ඒ ධර්මයේම දුකයි. ඒක නිසා මෙහෙම වුණා එහෙම නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුක් වූ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒකෙන් කියන්නේ ලෝකෙ තුල යමක් නැතිවලා යනකොට දුක එන්න පුළුවන් කියන එක නැතුව නෙමෙයි කියන එක නෙමෙයි. يعني යමක් ලෝකෙ තුල අපි කැමති දේවල් නැති වෙනකොට ඒ විපරිණාමය නිසා අපි කියන්නේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා. කැමති දේ නොලැබීම දුකයි කියලා. අනේ කැමති දේ නොලැබීමේ දුක නැහැ කියලා කියනවා එහෙම නෙමෙයි මෙතනදී. මේ කියන්නේ නිවන් දකින්න තැන. මේ ලක්ෂණ වශයෙන් දේශනා කරපු තැන ගැන මේ අපි කතා කරන්නේ. එතකොට යමක අනිත්‍ය ලක්ෂණයේ विद्यमान නම් ඒ ධර්මයම දුක්ඛ ලක්ෂණයනුත් යුක්තයි. එතකොට ස්කන්ධ ධර්මතා ටික හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට උදේවැය ලක්ෂණයෙන් යුක්ත නම් ඒක අනිත්‍ය භාවයයි. ස්කන්ධ ටික ඒක विद्यමානයි. ඒ ස්කන්ධ ටිකම හේතු නිසා සකස් වෙන බවින් සංකත ලක්ෂණයෙන් යුක්තයි. එනිසා ඒක සංකත දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. හේතුවට අවශ්‍ය සීමාවට පමණයි පවතින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා එය පීලනාර්ථයේහි දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. එනිසා යම් තැනක අනිත්‍ය ලක්ෂණය තිබුණා නම් ඒ ධර්මතා ටිකම ඒ ස්කන්ධ ටිකම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒ දුක් වූ ස්කන්ධ ධර්මතා ටිකම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. දුක් වූ ස්කන්ධ ටිකම අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එතකොට අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා කියන්නේ සත්ව පුද්ගල භව වශයෙන් පනවන්නට බැරි හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන සංකත ලක්ෂණයෙන් යුක්ත නිසාම එය සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා ආත්ම භාව වශයෙන් ග්‍රහණය කරලා ඒ තුලට ඔබවලා පනවන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි එතන विद्यमान වන අනාත්ම ලක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි අරගෙන බලනකොට පින්නතුනේ අපිට පේනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ත. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියනකොට අපිට මේ අනාත්මය අනුව බලනකොට අපිට පේනවා ශුන්්‍යත අනුපස්සනාවක්. ශුන්්‍යත අනුපස්සනාවක්. ශුන්්‍යතානුපස්සනා කියලා කියනවා. ශුන්්‍යතානුපස්සනාව. ඒ කියන්නේ සත්ව පුද්ගල භවෙන් හිස් කියන එකට නැවත නැවත සිත තබාගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. නැවත නැවත සිහිය තබාගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි අධිහෙර තමයි සත්ව පුද්ගල භාවයෙන් හිස් කියලා ඔබ පවත්වන මානසිකාරය. ඒ මානසිකාරයට ඔබට පුළුවන් කලාප සම්මර්ෂණයේ මූලික ලෙස ආදේශ කරගන්න. අනාත්ම විදිහට දකින දැකීමට ඔබට පුළුවන් කලාප සම්මර්ෂණය පළමු කොට ඝන සංඥාව බිඳ දැමීම සඳහා ඔබට භාවිත කරන්නට. ඔබ බලනවා කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු හදවත් වකුගඩු ආදී මේ කොටස් ටික බලනවා. එතකොට හරියට අර මේ සතර මං හන්දියක ගව දෙනක් මරලා ගව දෙනගේ මස් කොටස් කරලා ඇට කොටුවේ වෙනස් කර කොටස් කරලා ඒවා තැන් තැන් වල තැම්පත් කරලා දාලා තියෙනකොට අර දෙන විකුණනවා කියන්නේ එතනින් එහාට මස් විකුණනවා කියලා කියන්නේ. එතකොට දෙන ගෙනාව දෙන බැන්දා දෙන මරනවා ආදී දේවල් යෙදුනට දැන් එතන දෙනක් කියලා කියන්නේ නැහැ. දැන් කියන්නේ මස් විකුණනවා කියලා. දෙන විකුණනවා කියන්නේ නැහැ.
අන්න ඒ වගේ අපි සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා යනවා එනවා කනවා බොනවා මේ ජීවත් වෙනවා කියන තැනක අපි මෙනෙහි කරලා බලනවා මේ තමන් පිළිබඳව වුණත් කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී මේ දෙතිස් කුණප කොටාසයක් තියෙනවා. මේ එකකවත් මම කියලා කෙනෙක්ව පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තව කෙනෙක්ව කියලා පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ එකක්වත් සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් මෙනෙහි කරලා බලනවා මේකක්වත් සත්වයක් පුද්ගලයෙක් හැටියට පණවන්නට පුළුවන් දේවල් නෙමෙයි. යාචමේ අජ්ජත්තිකාච පඨවි ධාතු බාහිරාච පඨවි ධාතු රේවේසං. යම් ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම් බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් පඨවි ධාතුව එක සමානයි. මේ දෙක අතර වෙනසක් නැත්තේ. පඨවි ධාතුව එක සමානයි. එතකොට ඔන්න අපි මානසිකාරය කරලා බලනවා. එතකොට දැන් මේක ඇතුලේ අපිට පේනවා න සත්තෝ න ජීවෝ න ඉත්ති න පුරිසෝ සත්වයක් නෙමෙයි ජීවියෙක් නෙමෙයි ස්ත්‍රියක් නෙමෙයි පුරුෂයෙක් නෙමෙයි න මානවෝ මානවයෙක් නෙමෙයි. එතකොට මේ කිසිම දෙයක් නෙමෙයි මේ පවතින අනාත්ම ධර්මයක් පමණයි කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. රූපාදී ධර්මයක් පමණයි. එතකොට යම් හිතක් තිබෙනවා නම් වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙබඳු ලක්ෂණ වූ ධර්මයක් පමණයි කියලා අපිට අන්න ධර්මතා රාශියක් කියන තැනට නුවණ ගන්න මූලික අධ්‍යයන පුළුවන්කම තියෙනවා. අනාත්මය පිළිබඳව බලනකොට පළවෙනිම තැන තමයි ඔබට ඒ ස්වરૂපයන්ගෙන් ඒ පිළිබඳව කරන මානසිකාරය. ඊට පස්සේ ඔබට පුළුවන් මේ ලෝකයේ ගොඩනැගෙන විදිය පිළිබඳව තවදුරටත් මෙනෙහි කරන්න අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය හරහා. අනිත්‍ය සහ දුක කියන දේ පිළිබඳව මානසිකාරය කිරීම හරහා ඔබට පුළුවන් අනාත්මයි කියන දේ ප්‍රකට කරගන්නට. ඔබට පේනවා නම් ඇහැට පේන සෑම රූපයකම හටගෙන නිරුද්ධ වෙන බව, කනට ඇහෙන ශබ්ද ගන්ධ, කනට ඇහෙන ශබ්දයන්ගේ, ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පොට්ටබ්බ මේ ආදී ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ ඔබට පේනවනම් මේ ආදී සියලු विद्यमान වන ලක්ෂණයන් පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට ඔබට පේනවා මේ ධර්මතා ටිකක හටගෙන වැය වෙනවා කියන මේ සංකත ලක්ෂණය ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංකත ලක්ෂණය පිළිබඳව දකිනකොට හුදු ධර්මතා ටිකක පැවැත්මක් විතරයි මේක සත්වයක් පුද්ගලයෙක් වශයෙන් ඇසුරු කරන්න සුදුසු දෙයක් නෑ නේද කියන එක අර අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණය හරහා ඔබට ප්‍රකට වෙනවා. එතකොට අන්න ඒ දේ ප්‍රකට වෙන තැන දක්වා ඔබ මේ අනාත්තානුපස්සනාව වැඩි යුතුයි. අන්න ඒ විදිහට අනාත්තානුපස්සනාව වඩනකොට තමයි සත්ව පුද්ගල බව පණවන්න දෙයක් නැතුව ඔබට ලෝකයේ ශුන්‍ය භාවයක් ලෙස ප්‍රකට වෙන්නේ. ලෝකයේ ශුන්‍යතාවයක් කියන්නේ ලෝකයවත් පණවන්නට බැරුව හුදු ශුන්‍යතාවයක්. සත්ව පුද්ගල භවෙන් ශුන්‍යයි. නিত্য ආත්ම භාවයෙන් ශුන්‍යයි. එතකොට ඔබට පේනවා කිසිම දෙයක සත්ව පුද්ගල බවක් පණවන්න පුළුවන් කමක් නැහැ. නিত্যাත්ම භාවයන් පණවන්නට පුළුවන් කමක් නැහැ. හුදු හිස් බවක්, සුදු ශුන්‍යතාවයක්, සත්පුද්ගල බවින් හිස් වූ ස්වභාවයක් පමණයි කියන එක. එතකොට අන්න ඒක තමයි ශුන්‍යතය කියලා කියන්නේ. ඒ ශුන්‍යතය ඔබට පුළුවන් අනුපස්සනාවක් ලෙස භාවිත කරන්නට. අනාත්මය තුලින් උපදෝගත්ත ශුන්‍යතය කියන දේ ඔබට පුළුවන් අනුපස්සනාවක් ලෙස නැවත නැවත භාවිත කරන්න. එයම නැවත නැවත ඔබ භාවිත කිරීමේදී ඔබට පුළුවන්කම තියෙනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය දක්වා ඒ උපදවා ගන්නට. ඒකට කියනවා ශුන්්‍යත චේතෝ විමුක්තිය කියලා. එතකොට ඔබට පුළුවන් ශුන්්‍යත චේතෝ විමුක්තිය තුලින් නිර්වාණය ස්පර්ශ කරන්නට. එතකොට ඒ නිසා ඒකට කියනවා අමත ద్వාරයක්, නිර්වාණ ద్వාරයක් හැටියට හඳුන්වනවා. ඒ නිසා මේ කතා කරන්නේ නිවනට ප්‍රවිෂ්ඨ වෙන්නට, නිවනට යන්නට තියෙන දොරටු තුනක් පිළිබඳව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. ඒ නිසා මේක සුවිශේෂයි. මේක ප්‍රතිපදාවක් විදිහට ඔබ ප්‍රගුණ කරන්නට ඒ නිසා පටන් ගන්නටම අවශ්‍ය දෙයක් කියන එක ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි. හොඳයි, කල්පනා කරගන්න අද දවසේදීත් ඔබ මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්තු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.
සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයා මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පුණ්‍ය අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි ඒ පින්වත් මහත්මියක් විසින්. එතුමේ බලාපොරොත්තු වෙනවා වසර 9කට පෙර මිය පරලෝකීය ආදරණීය පියතුමාණන් කරුණාපාල දයාසේන පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ වගේම වසර 40කට පෙර මිය පරලෝකීය ආදරණීය මෑණියන් වන පර්ල් දයාසේන මහත්මිය ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න මිය පරලෝ යන්නට යෙදුණු ඒ මව්පිය දෙපළ ඇතුළුම සියලුම ඥාතීන් මේ වෙලාවේදී සිහිපත් කරගන්න. ඔබ නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ නවසීලන්තයේ පදිංචි පින්වත් මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව පිණිසම චිරජීවනයේ පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.